ආයු වැඩේවා, නිරෝගීවා, සුවපත් වේවා ප්‍රාර්ථනා කර සිටිනවා. අද තවත් අලුත් දවසක් ආරම්භ වෙලා අපි සූදානම් ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන පුවත් සිරස්වල මොනවද කියලා විමසන්න. ඔය අතරතුරේදීත් කල්පනා කරමින් හිටියේ නැති බැරි හිඟ අග හිඟකම් කාටත් හිමි පොදු දේවල් කියලා අපි අහලා තියෙනවනේ. නැති බැරි හිඟ අග හිඟකම් කාටත් හිමි පොදු දේවල්. නැති බැරිකම් ඒවා බොහෝ දෙනෙක්ට උරුමයි. හැබැයි ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ ඒ තමන්ට අහිමි දේවල් තමන් ළඟා කරගෙන ඊට පස්සේ තමන්ගේ ජීවිත කාලය තුළදී ඒ වගේ තමන්ට අහිමි වෙච්ච දේවල් නැති බැරි උදවියට ලබා දෙන එක. තමන්ට යමක් නැතුව උපදිනා නම් තමන් ඒ දේවල් දිනාගෙන ඒවා අහිමි තවත් පිරිසකට ඒවා දිනා දෙන එක විශිෂ්ටත්වයක්. හර්මන් මයිනර් එහෙම කෙනෙක්. හර්මන් මයිනර්ගේ අම්මා තාත්තා දෙන්නම මියදුනා බාල කාලේ. අක්කා තමයි හදාගත්තේ. අම්මා තාත්තා දෙන්නම නැති වුණාම ජීවත් වෙන එක කොයිතරම් අමාරුද, ජීවිතේ කොයිතරම් දුෂ්කරද කියලා හර්මන් මයිනර්ට පුංචි කාලෙම තේරුණා. ඒ නිසා තමන් ශිෂ්‍යත්වයක් ලබාගෙන ජීවිතය සාර්ථක කරගත්ත. අන්තිමේදී ඔහු ආචාර්ය හර්මන් මයිනර් කියලා කියනවා. ඒ විතරක් නෙවෙයි, තමන් වගේ අම්මා තාත්තා අහිමි වෙච්ච ලෝකෙ පුරා ඉන්න දූ දරුවන්ට සෙවණක් දෙන්න ව්‍යාපෘතියක් ආරම්භ කරනවා. ඒ තමයි SOS කියලා කියන්නේ. අද SOS එක නිර්මාණය කරපු නිර්මාතෘවරයා SOS කියලා කිව්වේ ඒ නමෙන් කිව්වම තමයි දන්නේ. ලෝකේ රටවල් 150කට වැඩි සංඛ්‍යාවක මේ නිවහන තියෙනවා. අම්මා තාත්තා නැති දරුවන් දහස් ගානකට, ලක්ෂ ගානකට SOS නිවහනේ ආරක්ෂාව ලැබෙනවා. ඒ හර්මන් මයිනර්, ආචාර්ය හර්මන් මයිනර් ඕස්ට්‍රියාවේදී උපත ලබන්නේ 1919 අද වගේ දවසක. ඒ නිසා යමක් අහිමිව උපදින්න පුළුවන්. හැබැයි ඒ අහිමි වෙච්ච දේවල් තමන් කොහොම හරි දිනා ගන්නවා වගේම එහෙම අහිමිවීම තියෙන අනිත් අයට එය දිනා දෙන එක විශිෂ්ටත්වයේ ලක්ෂණයක්. බිල් ගේට්ස් කියලා තිබුණනේ ඔබට දුප්පත් වෙලා ඉපදින්න නිදහසට කාරණා තිබුණා වුණාට ඔබට මිය යන්න නිදහසට කාරණා නැහැ දුප්පත්ව. දුප්පත් වෙලා ඉපදුනාට දුප්පත්ව මිය යන්න නිදහසට කාරණා නැහැ කියලා බිල් ගේට්ස් කියලා තිබුණා. තිලකරත්න කුරුවිට බණ්ඩාර මාධ්‍යවේදියා, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා ඊයේ පෙරේදා ලියපු පොතක කියනවා එතුමා බිල් ගේට්ස් මෙතෙන්දී සල්ලි වත්පොහොසත්කම් ගැන කිව්වා වුණාට බිල් ගේට්ස්ට අමතක වෙච්ච කාරණයක් තිබුණා. ඒ තමයි නැන ගුණ කියන දෙක. ඔබට දැනුම නැතුව උපදින්න පුළුවන්, නූගත්ව උපදින්න පුළුවන්. අපි උපදින්නේ මොනවද දැනගෙන නෙවෙයිනේ. හැබැයි ඔබට නූගත්ව මිය යන්න අයිතියක් නැහැ. පුංචි පුංචි දේවල් වලින් පවා දැනුවත් වෙමු. ජීවිතේ කොයිම වයසක හිටියා වුණත් සමහරවිට තව ටික දවසකින් අපි මැරිලා යන්නේ කියලා හිතවිල්ලෙන් ඉන්න උදවිය පවා ඉන්නවනේ. ඒත් ඔබත් හිතන්න වෙන දේ තමයි අන්තිම මොහොත දක්වා ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා. මේ පත්තරෙන් උනත් අපි ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන සිරස්තල විමසන්න සූදානම්. නිදහසේ එහෙ මෙහෙ සැරිසරන තවමත් නිදහසක් නැහැ. නිදහසේ සැරිසරන්න නිදහසක් නැහැ. ඉන්දිය කොරුණා යක්ෂයා මාදිවෙල මාර්ග වසා දමයි වාර්තා කරනවා අද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ. ඉන්දිය කොරුණා යක්ෂයා මාදිවෙල මාර්ග දෙකක් වසා දමයි. නිමන්ති රණසිංහ සහ සුජිත් හේවාජුලිගේ වාර්තා කරනවා. ඉන්දිය ඩෙල්ටා සැර කොරුණා ප්‍රභේදය ආසා දෙනු බවට සැක කරන පුද්ගලයෙකු සොයාගෙනච්ච නිසා මාදිවෙල ප්‍රගතිපුර ප්‍රදේශීය මාර්ග දෙකක් හුදකලා කළ බව පිටකොට්ටේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කර සිටිනවා. ඒ අනුව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙනුවෙන් මාධ්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ කියා සිටියේ මේ පුද්ගලයන්ට වැළඳලා තියෙන මේ ඩෙල්ටා ප්‍රභේදයමයි කියලා තහවුරු කරන්න කාරණා නැහැ කියලා. කොහොමුණත් අද ලංකාදීප පුවත්පත කියා සිටින ඉන්දිය කොරෝනා යක්ෂයා මාදිවෙල මාර්ග දෙකක් වසා දමයි. ඒ අතරේ බලමු කොහොමද ලෝක තත්ත්වය වාර්තා වෙන්නේ කියලා. 17,99,695 දෙනෙක් මේ මොහොත වෙනකොට ලෝකයේ කොවිඩ් ආසාදිතයන් බව පොත්වල ලියවිලා තියෙනවා. ඊට වඩා වැඩි ප්‍රමාණයක් අනිවාර්යෙන්ම සමාජවල ඉන්න පුළුවන් කියන කාරණා විශේෂඥයෝ කියනවා. ඒ වගේම මරණ 38,97,207ක් වාර්තා වෙනවා. ඒ විතරක් නෙවෙයි ඊයේ දවස ගැන සලකා බැලුවොත් ඊයේ දවසට 3,61,434ක් අලුතෙන් රෝගීන් වාර්තා වෙද්දී බ්‍රසීලයෙන් 86,833ක් වාර්තා වෙනවා. ඉන්දියාවේ 54,393යි. ඊළඟට
ඊයේ දවසට වාර්තා වෙන සමස්ත මරණ සංඛ්‍යාව 8034යි. එයින් මරණ 2080ක් ඉන්දියාවෙන් සමාන බ්‍රසීලෙන් වාර්තා වෙනවා. ඉන්දියාවෙන් මරණ 1123ක්. ඇමරිකාවෙන් පවා ඔවුන් එන්නත් කරණය සාර්ථකව ක්‍රියාත්මක කරනවා. හැබැයි ඊයේ දවසට ඇමරිකාවෙන් පවා මරණ 325ක් වාර්තා වෙනවා. එතකොට ලංකාවේ තත්ත්වයේ කොවිඩ් කාර්යසාධක බලකාය යාවත් කාලන කරන ඔවුන්ගේ වෙබ් අඩවිය ඊයේ රෑ 10:41ට ඒ අනුව ඊයේ දවසට 2093ක් රෝගීන් ලංකාවෙන් වාර්තා වෙනවා. මේ වෙනකොට මරණ සංඛ්‍යාව 2704යි. 2,43,913ක් ආසාදිතයන් වාර්තා වෙනවා. ඒ අතරින් 2,09,296 දෙනෙක් සුව වෙලා ගෙදර ගිහිල්ලා තියෙනවා. ඒ වගේම මේ වෙනකොට රෝහල්ගතව ප්‍රතිකාර ලැබෙන සංඛ්‍යාව 31,984යි. 31,984ක් රෝහල් හෝ අතරගමේදී ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලැබෙනවා. ඒ අතරේ අද උදෑසන සිට හුදකලා භාවයට ලක් කරන ග්‍රාමීණ නිලධාරී වසම් පිළිබඳව කොවිඩ් කාර්යසාධක බලකායේ ප්‍රධානී ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශෛලේන්ද්‍ර සිල්වා මහත්මයා නිකුත් කළ නිවේදනයක සඳහන් වෙනවා. ඒ නිවේදනය අප සතුව තියෙනවා. එයත් ඉක්මනින් ඉදිරිපත් කරන්නට සූදානම්. කොහොමුණත් අද ලංකාදීප පුවත්පත සඳහන් කර සිටින්නේ ඉන්දිය කොරෝනා යක්ෂයා මාදිවල මාර්ග දෙකක් වසා දමයි කියලා. එහෙම ඉන්දිය කොරෝනා යක්ෂයා මාදිවල පාරවල් දෙකක් වහද්දී ඊයේ උදේ අපිත් යද්දි උදේ පාන්දර අපිට දැක්ක දේ තමයි අපිටත් පාරවල් වැහිලා තිබුණා ඒ ජයවර්ධනපුර පැත්තේ. අද ජාතික පුවත්පත් බොහොමයක වගේ ප්‍රධාන පුවත් අතරේ වාර්තා කරන පුවත නිර්මාණ ගුණරත්න මව්බිමට වාර්තා කරනවා. ඒ තමයි ඉන්ධන මිලට විරෝධය පාස් සජ්ජබ බර වාහන ත්‍රිරෝද රථ හා ට්‍රැක්ටර් වලින් මැති සබයට යයි කියලා වාර්තා කර සිටිනේ. ඊයේ ඊ타මත්ම විනෝදබර දවසක් වුණා. මොන වුණත් අපි ට්‍රැෆික් එකේ ඉඳගෙන බලාගෙන හිටියා. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ ආකාරයට විරෝධතාව දක්වන හැටි ඉන්ධන මිල වැඩිවීමට එරෙහිව. සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ විරෝධතාව පිටකොට්ටේ පිහිටි සමගි ජනබලවේග පක්ෂ මූලස්ථානයේදී ආරම්භුණා. පිටකොට්ටේ සමගි ජනබලවේගයේ මූලස්ථානයෙන් ආරම්භ කරන රථපෙළපාලි සඳහා ත්‍රිරෝද රථ, අත්‍රැක්ටර්, යතුරුපැදි, බැකෝ යන්ත්‍ර ඇතුළු සැහැල්ලු සහ බර වාහන යොදාගෙන තිබුණු අතර එම රථ මන්ත්‍රී වරුන්ම විසින්ම පදවාගෙන පැමිණීම විශේෂත්වයක්. මෙහෙම ඇවිල්ලා පාර්ලිමේන්තුවට රවුම ගාවදී ඒ වාහන වලින් බැහැලා විරෝධතා දක්වමින් පාර්ලිමේන්තුව දක්වා ගමන් කළා. එම වාහන වලින් පැමිණි මන්ත්‍රීවරුන් පාගමනින් පැමිණෙන අතරතුර සෞඛ්‍ය නීති රීති නොපිළිපදිමින් කටයුතු කිරීමද දක්නට ලැබුණු විශේෂත්වයක් කියලා මව්බිම් පුවත්පත වාර්තා කරනවා. අර කිව්වාගේ බැකෝ යන්ත්‍ර, බට්ට ලොරි, ලෑන්ඩ් මාස්ටර් හරි විනෝදබර අත්දැකීමක්. ඒ මන්ත්‍රීවරුන්ටත් හරි විනෝදබර අත්දැකීමක් වුණා ඒක. සමහර ඒවා පාරේ එහා මෙහා යනවා, ආම්බම් කරගන්න අමාරුයි. ඊළඟට බර වාහන රියදුරු බලපත්‍ර තිබුණද නැද්ද දන්නේ නැහැ. සමහරු බස් එලෙව්වා. ඊට පස්සේ ඒ බස් වල යනකොට මේවයි AC නෑ නේද කියලා මතක් වුණා. ටිකට් නැතුව බස් වල ගියා. හරි විනෝදබර අත්දැකීමක් වුණා එතුමන්ලාට. ඇත්තටම තෙල් මිල වැඩි කරන එක පැත්තකින් හොඳයි නේද කියලා අපේ මිත්‍රයෙකුත් ඊයේ පෙර දැක්කා. මොකද මේ වගේ විනෝදබර අත්දැකීම් අපිට එහෙම ලබන්න පුළුවන් වෙනවා. එහෙම බැලුවම දැන් සජ්ජබ බර වාහන ත්‍රිරෝද රථ හා ට්‍රැක්ටර් වලින් මැති සබයට යයි කියලා වාර්තා කරද්දී දැන් එහෙම ට්‍රැක්ටර්, බැකෝ යන්ත්‍ර, ඒ වගේ එකී මෙකී නොකී සියලුම වාහන, ඉන්ධන භාවිත කරන වාහන සියල්ලම වගේ ඊයේ මේ රථපෙළපාලියට තිබුණා. ඒ අතරේ සමගි ජන බලවේගයේ නායකතුමා, විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස මැතිතුමත් එතුමත් V8 වලින් නිතරම යන්නේ. ඒ නිසා වෙන්නේ නැති පොඩි වාහනයක් තෝරගෙන තිබුණා. ඒ තමයි මිනි කූපර් එකක්. හරි ලස්සනයි. ලස්සන මිනි කූපර් එකක්. නිකන් බැලුවා මේ මෙන්න මෙහෙමයි අද අරුණ පුවත්පත ඒ ඡායාරූපයක එක්ක වාර්තා කරනවා පින්තූර කතා කරයි කියලා නේ කියන්නේ. සජිත්ගේ විරෝධතාවයට ප්‍රභූ ආරක්ෂාව 16 ශ්‍රී වාහනයක් තමයි මෙහෙම යන්නේ. සාමාන්‍යයෙන් බැලුවා මිනි කූපර් එකක මිල කීයද කියලා. මිනි කූපර් වලට හරි ආසයිනේ. කියන වාහන වලට ආදරය කරන අය මිනි කූපර් එකක් පදින්න තියෙනවා නම් කියලා නොහිතන එක පුදුමයක් නෙවෙයි. නිකමට බැලුවාම වෙබ් අඩවි වල ඉන්දියාවේ මිල තමයි දාලා තියෙන්නේ. මේකේ ලංකාවේ නියෝජිත ආයතන ගැන සඳහන් වෙන්නේ නැහැ. නිකන් ගුග්ලින් කළාම එතකොට ඉන්දියානු රුපියල් ලක්ෂ 38න් විතර වගේ තමයි මිනි කූපර් අලුත් එකක මිල සටහන් වෙන්නේ. ලංකාවේ තියෙන්නේ මේ බොහෝ විට පාවිච්චි කරපු වාහන. එතකොට ඉන්දියානු රුපියල් ලක්ෂ 38ක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් එක්ස්චේන්ජ් රේට් එක විනිමය අනුපාතිකයේ 2.67ක් විතර වගේ වෙනවා. ඒ කියන්නේ 1 කෝටි දසලක්ෂයක් විතර වටිනවා එතුමා වාහනේ. සජිත් විරෝධය පෑවේ එහෙමයි කියලා අද අරුණ පුවත්පත කියද්දී මේ විදියටම එතුමා අකණ්ඩව විරෝධතාව පවත්වනවා කියලා
අද දිවේ අරුණ පුවත්පත වාර්තා කරනවා ඉන්ධන මිල අඩු කරනතුරු අරගලය දිගටම මේ ආකාරයෙන් පවත්වනවා. ඉන්ධන මිල ඉහළ දැමීමේ ආණ්ඩුව තීන්දුව හකුලා ගන්න අතුරු සිය අරගලය නොනවත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා සඳහන් කරනවා කියලා අද ජාතික පුවත්පත් සියල්ලම සඳහන් කරනවා. ජනතාව කබලෙන් ලිපට වැටිලා ඉන්නේ. එහෙම වෙලාවක ආණ්ඩුව මෙහිම ඉන්ධන මිල වැඩි කරන එක වැරදි. ඒ නිසා ඉන්ධන මිල අඩු කරනතුරුම මේ ආකාරයෙන් විරෝධතා පවත්වන බව එතුමා සඳහන් කරනවා. ඒ කියන්නේ අද පාරට ගියොත් මේ විදිහටම එතුමන්ලා අර බැකෝ යන්ත්‍ර වලින් බස් වලින් ඊට පස්සේ ලෑන්ඩ් මාස්ටර් වලින් එනවා බලන්න පුළුවන් වෙයි. ඉන්ධන මිල වගේ සටන් පාට පාරදි කියලා පාර්ලිමේන්තුවට ගියාට පස්සේ මොනවද කියන්නේ කියලා ඊයේ පාර්ලිමේන්තුවේ සභාගර්භය වෙච්ච දර්ශනවලදී එහෙම නැත්නම් කතාබහවලදී අපි දැක්කා. එන්නේ සමහරලාට පාර්ලිමේන්තුවට එන ගමනේදී ඉන්ධන මිල වගේ ජනතාවට දැනෙන මාතෘකා ගෙනාවාට ඊට පස්සේ පාර්ලිමේන්තුවේදී අන්තවාදීන් ත්‍රස්තවාදීන් වෙනුවෙන් නේද පෙනී සිටින්නේ කියන ප්‍රශ්නය මතුවෙන්නේ විපක්ෂ නායකතුමා ගාවම වාඩි වෙලා හිටපු රවුෆ් හකීම් මන්ත්‍රීතුමා නැගිටලා ප්‍රශ්න කරන්නේ ඊයේ පැවතිච්ච පාර්ලිමේන්තු විවාදයේදී හිජාස් හිස්බුල්ලා එහෙම නැත්නම් මේ අන්තවාදී ත්‍රස්තවාදීන් පිළිබඳව. එනිසා තමයි ඒ අවස්ථාවේදී ජොන්සන් ප්‍රනාන්දු ඇමතුමා සඳහන් කර සිටියේ නැගිටලා විපක්ෂ නායකතුමාගෙන් කියන්න දැන් ඔබතුමාගේ ස්ථාවරය මොකක්ද කියලා. පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන් අල්ලන්න ඕනේ කියනවා. පාස්කු ප්‍රහාරයට සාධාරණ ඉෂ්ට කරන්න ඕනේ කියනවා බින්දිතයන්ට. හැබැයි එහෙම කියද්දී ඒකට සැකපිට අත්අඩංගුවට ගත්ත ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් මෙහෙම කොහොමද රවුෆ් හකීම් මන්ත්‍රීතුමන්ලා ප්‍රශ්න කරන්න කියලා ජොන්ස්ටන් ඇමතුමා ඇහුවා. ත්‍රස්තවාදයට සහ අන්තවාදයට එරෙහි ප්‍රබල නීති පද්ධතියක් ගෙනීමට ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත සංශෝධනයට අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. විමර්ශනවලට අදාළ අධීක්ෂණ මෙවලම් ශක්තිමත් කිරීමට පියවර කඩිනමින් නිර්දේශ සකසන්න අනුකමිටුවක් පත් කර ඇති බව වාර්තා කරනවා. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියාකාරී නීති පද්ධතියක දෙඩි අවශ්‍යතාව වගේම වර්තමානයේ ත්‍රස්තවාදීන් තමන්ගේ විවිධ ක්‍රියාකාරකම් සිදු කිරීම සඳහා සයිබර් අවකාශය යොදා ගැනීම හේතුවෙන් දේශ සීමා මානයන්ගෙන් ඔබට ගොස් ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබෙන ත්‍රස්තවාදය සහ ප්‍රචණ්ඩකාරී ත්‍රස්තවාදයට වෙසඳුම් වශයෙන් පරිපූර්ණ වූ නීති පද්ධතියක් ගොඩනැගීම කාලීන අවශ්‍යතාවක් බව ඒකාබද්ධ කැබිනට් සංදේශයක් මගින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වී තිබෙනවා අදහසක්. විශේෂයෙන්ම මෑත කාලයේදී ගෝලීය ත්‍රස්තවාදී කණ්ඩායම් ඩිජිටල් සහ අත්‍යන්ත අවකාශය, ඒ කියන්නේ සයිබර් අවකාශය භාවිත කරමින් ඔවුන්ගේ අදහස් ආකල්ප ප්‍රචාරණය කරලා කටයුතු කරන බව ඉතාමත් පැහැදිලි. ඒ නිසා මේ භූගෝලීය සීමාවෙන් රටක නීතිවලට අදාළව එහෙම නැත්නම් දැනට පවතින නීතිවලින් ඒ අපරාධකරුවන් එහෙම නැත්නම් ඒ ත්‍රස්තවාදීන් ඒ අන්තවාදීන් නීතිය රැහැන් රහසු කරගන්න අමාරුයි. මෙන්න මේ නිසා ජාත්‍යන්තර රේතීන් මානව හිමිකම් සම්මතයන් සහ ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි අවශ්‍ය සංශෝධන සිදු කිරීමට සඳහා ශ්‍රී ලංකා රජය බහුපාර්ශ්වික මට්ටමින් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතේ ඇතුළත් විධිවිධාන නැවත සලකා බැලීමට තීරණය කර තිබෙනවා කියලා මේ මව්බිම් පුවත්පත වාර්තා කරන ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහත්මයා අධිකරණ අමාත්‍යවරයා වශයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී කියා හිටියා. හැම විටම එක හඬකින් එක මතයකින් ආයේ කටුස්සු වගේ පාට වෙනස් කරන්න බෑ. ත්‍රස්තවාදයට විරුද්ධ නම් විරුද්ධම තමයි. ඒ ත්‍රස්තවාදයේ මොන ජන කොටසක් තුළද තියෙන්නේ? සිංහලද දෙමළද මුස්ලිම්ද? ඒ ත්‍රස්තවාදයට විරුද්ධ වීමේ වගකීම අනාගත පරපුර වෙනුවෙන් අපි සියලු දෙනාටම තියෙනවා. සිංහලද දෙමළද මුස්ලිම්ද කියලා නෑ. කොතනද ත්‍රස්තවාදය තියෙන්නේ? ඊට විරුද්ධ යුතුයි. ඊළඟට අද අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ තෝරගන්නවා මේ පාරිසරික ත්‍රස්තවාදය පිළිබඳව එක කතාවක් නේද? නැවෙන් ආපු බෝල ප්ලාස්ටික් ටොන් 890ක් එකතු වෙලා සාලි කුමාර ගුණසේකරයි වාර්තා කර සිටින්නේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මෙරට සාගර පද්ධතියට එකතු වූ කුඩා ප්ලාස්ටික් බෝල මේ වන විට මෙට්‍රික් ටොන් 890ක පමණ ප්‍රමාණයක් එක්රැස් කරගෙන තිබෙනවා කියලා මධ්‍යම පරිසර අධිකාරී සභාපති සිරිපාල අමරසිංහ මහත්මයා සඳහන් කර සිටිනවා. අරුණ පුවත්පත වාර්තා කරන විදිහට මේ වන විට කන්ටේනර්ස් 42ක මේ ප්ලාස්ටික් බෝල එකතු කරලා තියෙනවා. මේ ප්ලාස්ටික් බෝල ඉදිරි අධිකරණ කටයුතු සඳහා ලබා ගැනීමට ඒවා පමුණුව ප්‍රදේශයේ තිබෙන ශාලාවක ආරක්ෂිතව ගබඩා කර තිබෙනවා. ඒ ගොඩනැගිල්ලේ ප්ලාස්ටික් අසුරන්නේත් නීතිපතිවරයාගේ උපදෙස් මත බව සභාපතිවරයා සඳහන් කර සිටිනවා. ඉන්දිකයි දැන් මේ අතරම අපිට ඕනනම් අර සී ලිපි ගොනුව අපි ගාව තියාගත්ත කාරණාවක් තියෙනවා. ඒ තමයි වරාය අධිකාරියට අලුත් සභාපතිතුමෙක්පත් වුණා නිහාල් කැප්පෙටිපොළ මහත්මයා. වරාය අධිකාරියට අලුත් සභාපතිතුමෙක්පත් වුණා. වරාය ක්ෂේත්‍රයේ සම්බන්ධ සැලසුම් එතුමාට තියෙනවා. ලෞකික කොහොමද වරාය සහ විශේෂයෙන්ම මේ සාමුද්‍රීය ආර්ථිකය හැසිරෙන්නේ කොහොමද? ආසියානු කලාපය
ඉදිරියේදී කොහොමද අනාගතයේදී කොහොමද ශක්තිමත් ආර්ථික බල කේන්ද්‍රයක් බවට පත් වෙන්නේ මූදෙන් අපි කොහොමද සල්ලි හම්බ කරන්නේ කියන එක පිළිබඳව නිහාල් කැපිටල් මහත්මයාට හොඳ අවබෝධයක් හොඳ සැලැස්මක් තියෙනවා කියලා ඈත කාලේ ඉඳන්ම මේ දීර්ඝ කාලයක් ඉඳලම එතුමා කරපු කතා බහ වලින් අපිට පැහැදිලි වුණා කපිතාන් නිහාල් කැපිටල් ශ්‍රී ලංකා වර අධිකාරියේ නව සභාපති ධූරයට මෙන්න මේ වගේ අනතුරු වෙන්නේ ඒක වළක්වන්න අපිට මේ අනතුරෙන් පස්සේ තේරුණා නැව් ගිලෙන්නේ ලොකු සිදුරු අපි ගාව තියෙන නිසා අපේ ලොකු සිදුරු නිසා තාක්ෂණය නැහැ නීති නැහැ ඒ නිසා අලුත් සභාපතිතුමාට වර අධිකාරියේ නව සභාපතිතුමාට අභියෝගයක් එක්කම තමයි බාර ගන්න වෙන්නේ ඒ අභියෝගය ජය ගන්න පුළුවන් වෙයි සහ පුළුවන් වෙන්න ඕනේ කියන වගකීම නැවත වතාවක් අපි සිහිපත් කරන්න කැමතියි සුබ පතනවා වර අධිකාරිය අලුත් සභාපතිතුමාට ඊට පස්සේ අපි යනවා දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලේ යහපාලන රජය සමයේදී හොඳ වී සත්ව ආහාර වලට දීලා කෝටි 248ක අලාභයක් සිදු කරගෙන තිබෙන බව ස්වර්ණා විජයකෝන් පහන් විජේසේකර වාර්තා කරන්නේ පාර්ලිමේන්තුවේදී මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා කරපු ප්‍රකාශයක් උපුටා දක්වමින් යහපාලන රජයේ සමයේදී පාරිභෝජනය සඳහා සුදුසු වී සත්ව ආහාර ලෙස අඩුමිනට විකිණීමේ හේතුවෙන් රුපියල් බිලියන 2.48ක අලාභයක් සිදු ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා ඊයේ පාර්ලිමේන්තුවේදී සඳහන් කර සිටියා. දැන් එතුමා මේ බව සඳහන් කරන්න හේතු වෙච්ච කාරණාවේදී විශේෂයෙන්ම සමගි ජනබලවේගයේ සමහර මන්ත්‍රීවරුන් ඊයේ නගට ප්‍රශ්න කරා දැන් මෙට්‍රික් ටොන් ලක්ෂයක් පොන්නිසම් වගේ ඉන්නනවා ඒවා කාබනික පොහොර කාබනික දාලා වගා කරපුවද ඒවයි වසවිස නැද්ද මේ කාබනික පොහොර වලින් වගා කිරීමේ තීන්දුව හාස්‍යයට ලක් කළමින් හැල්ලුවට ලක් කරමින් ඒක දෙකේ කොලයට දාලා කතා කරපු ආකාරයක් තමයි පෙනුනේ. අපි ඊයේත් කිව්වා මොනම ආණ්ඩුවක් ආවුණත් මේ කාබනික පොහොර පරිසර හිතකාමී වගා ක්‍රමයට යා යුතුයි. ඒක ජාතික ප්‍රතිපත්තියක් බවට යා යුතුයි. ඒක හැල්ලුවට ලක් කරන්න බෑ. එතෙන්දී කෘෂිකර්ම අමාත්‍යතුමා ප්‍රශ්නයක් අහන සංවේදී වේ දේශපාලන නියෝජිතයන්ගෙන් ඔබතුමා කැමතිද ඔබතුමාගේ දරුවෙක්ට මේ විදියට පිළිකාවක් හැදෙනවට මේ වගේ වකුගඩු රෝග හැදෙනවට උත්තරය නෑ කියන එක. එහෙම නැත්තම් අපි කොහොමද මේ ගොවි ජනතාව මේ විදියට පිළිකා රෝගීන් බවට පත් වෙනකොට වකුගඩු රෝගීන් බවට පත් වෙනකොට බලන් ඉන්නේ. ගොවීන් ලෙඩ්ඩු වෙලා ඒ වගා කරන ආහාරවල වසවිස තියෙන නිසා ඒවා කන බොන අපි ලෙඩ්ඩු වෙලා මහරගම අපේක්ෂාරෝහලට ගියහම ඒක බලා ගන්න පුළුවන්. මෙන්න අපි නිවේදනය කරන්න සූදානම් හුදකලාභාවයට පත් කරන ලබන ග්‍රාම නිලධාරී වසම් පිළිබඳව නිවේදනය ඒ අනුව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ නාගරාජ වලව්ව පෙදෙස හුදකලාභාවයට පත් කරනවා වාලච්චේන පොලිස් බල ප්‍රදේශයේ පළවන හරස්පාර බ්‍රන්තුරච්චේනේ 206C ග්‍රාම නිලධාරී වසම පළවන හරස්පාර බ්‍රංචතුරේ 206C කලාපය ඒ වගේම කාතන්කුඩි කොටසේ 4.164 කාතන්කුඩි දකුණු කොටසේ 5.164 ඒ කොටස කාතන්කුඩි 5 දකුණු කොටසේ 164B ග්‍රාම නිලධාරී වසම නව කාතන්කුඩි කොටස නැගෙනහිර 161B කාතන්කුඩි කොටස 6 බටහිර 162B නව කාතන්කුඩි කොටස උතුර 167A ඊළඟ නව කාතන්කුඩි කොටස දකුණ 167C වසම කරබලාපාර ඒල්ස් මාවත නුරානියා සුසානු භූමිය සහ බීච් පාර 167B මේ සියලුම ග්‍රාම නිලධාරී වසම් මඩකලපුව දිස්ත්‍රික්කයේ කාතන්කුඩි වාලච්චේන සහ ත්‍රිකුණාමලය කියන පොලිස් බල ප්‍රදේශවල නිවැරදි කරන්න ඕනේ දිස්ත්‍රික්ක දෙකකට අයිති ඒ තමයි මඩකලපුව සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවල ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමල පොලිස් බල ප්‍රදේශයේ ඒ වගේම මඩකලපුව දිස්ත්‍රික්කයේ වාලච්චේන සහ කාතන්කුඩි පොලිස් බල ප්‍රදේශයට අයත් මේ කියපු පොලිස් බල ප්‍රදේශ තුනේ ගම්මාන 11ක් ග්‍රාම සේවා වසම් 11ක් මේ ආකාරයෙන් අද සිට හුදකලාභාවයට පත් කරන බව ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහත්මයා නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබෙනවා. තව එක ප්‍රධාන සිරස්තලයක් ඉතිරි ඒ තමයි දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය තලංගම ඩිපෝවේ රියැදුරුකගේ පෙට්ටියක T50 උණ්ඩ 26ක් T50 උණ්ඩ 26ක් වාර්තා කර සිටින්නේ SD අබේසිංහ මහරගම වාර්තාකරු ඔහු සඳහන් කරන ආකාරයට මේ ජීව උණ්ඩ තිබූ කුඩා පෙට්ටියේ අයිතිකරුවන රියදුරු සේවය නිම කරලා පෙරේද රාය 10:30ට විතර තමන්ගේ බිරිඳගේ නිවස තියෙන කැකිරාව ප්‍රදේශයට ගිහිල්ලා තියෙනවා. ඊයේ උදේ සේවය සඳහා පැමිණි වෙනත් රියදුරුකු සේවක විවේකාගාරයට පැමිණ රාජකාරියකට සින්ති කිරීම සඳහා පිටත් යාමට සූදානම් වෙද්දී ජීව උණ්ඩ දෙකක් සහිත කුඩා පෙට්ටිය අසල බිම වැටී තිබියදී දැකගෙන තිබෙනවා. එතනදී මේ කුඩා පෙට්ටිය පිළිබඳ සැකයක් ඇති වෙලා තියෙනවා. ඒක විවෘත කරන්නත් බෑ. ඊට පස්සේ තමයි කොහොම හරි තලංගම පොලිසියට කියලා තියෙන්නේ. අන්තිමට මේක විවෘත කරලා බැලුවම T50 උණ්ඩ 26ක් තිබිලා තියෙනවා. සැකකාර රේදුරු ඉක්ුත් සති කිහිපෙදී
සහ මීට මාස කිහිපයකට පෙර හමුදා නිලධාරීන් කඳුරු වෙත රැගෙන යාම එම සඳහා වගේම යුද හමුදාව සමග එක්ව විශ්‍රාමයට ලබා දීම වගේම ඒ වගේ වයෝවෘද්ධ පුද්ගලයන් හුවමාරු කිරීම එහෙම නැත්නම් මේ ප්‍රවාහනය කිරීමේ කටයුතු වලට දායක වෙලා තියෙනවා. එයින් පස් තමයි මේ ටික ලබා ගත්තේ කියලා දැනට සැකපල වෙලා තියෙන්නේ. මොකද මේ තලංගම පාරේ මේ තරංගම බස් ඩිපෝව ආසන්නයෙන් ප්‍රභූන් නිතර එහා මෙහා යන නිසා කිසියම් ත්‍රස්තවාදී ක්‍රියාවකට එහෙම නැත්නම් වෙන අපරාධයකට මේ වගේ නවද කියලා සැකපල වී තිබෙනවා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශපන්තු තෙන්නකෝන් මහත්මයාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳ විමර්ශන කටයුතු සිදු කරනවා කියලත් අද දිවෙන පුවත්පත වාර්තා කරනවා. තලංගම ඩිපෝවේ රේදිරුකගේ පෙට්ටියක T56 උණ්ඩ කියලා අද ඒ දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වාර්තා කර සිටින්නේ. දිවයින ඒත් එක්ක වාර්තා කරන තවත් පුවතක් ඊයේ හේකිත්ත හන්දියේ ට්‍රැෆික් සාජන් රථයට යට කළ ව්‍යාපාරිකයා රිමාන්ඩ්. ප්‍රදීප් සමරකෝන් වාර්තා කර සිටින්නේ මේ පුවත ඛේදනීය පුවතක් වාර්තා කර සිටින්නේ ඒ අනුව වත්තල හේකිත්ත හන්දියේ ඊයේ පෙරවරුවේ රථවාහන රාජකාරී යෙදී සිටි පොලිස් නිලධාරියෙකු හප්පා තුවාල සිදු කිරීමට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් 35 හැවිරිදි ව්‍යාපාරිකයෙක් වත්තල මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඊයේ රක්ෂිත බන්ධනාගාරගත කළා කියලා වාර්තා කර සිටිනවා. ඒත් එක්කම මේ මව්බිම් සමාවෙන්න මේ දිවෙන පුවත්පත වාර්තා කරනවා රට ඇරපු දවසේම රියානුතුරු මරණ 11ක්. රට ඇරපු දවසේම 21 වෙනිදම රිය අනුතුරු වලින් මරණ 11ක් වාර්තා වෙනවා. ෆේටල් ඇක්සිඩන්ට්ස් එහෙම නැත්නම් මේ මරණීය රිය අනුතුරු 11ක් වාර්තා වෙනවා රට ඇරපු දවසේම. කොහොම නිදහසක්ද අපි පාවිච්චි කරලා තියෙන්නේ. ඊළඟට අපි යනවා අරුණ පුවත්පතේ වාර්තා කරන වාර්තා කීපයකට පොලිසිය සම්බන්ධ කාරණා කිහිපයක් තියෙන නිසා ඒ තමයි 11 දෙනෙකුට විශේෂ සැලකිලි දක්වා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශ්‍රාමයයි කියලා අජිත් අලහකෝන් වාර්තා කරනවා. ඊයේ පෙරේදා විශ්‍රාම ගියපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් තමන් දන්නා අඳුරන පොලිසියේ 11 දෙනෙකුට විශේෂ සැලකිලි ඒ කියන්නේ පරිවැඩි කළා විශ්‍රාම ගියා කියලා මේ පුවත මගින් අනාවරණ කරන්නේ. ඒ වගේම රියදුරු බලපත්‍ර වාහන මේවා ගැන කතා කරන පුවත් ගණනාවක් තියෙනවා. අජිත් අලහකෝන් වාර්තා කරනවා වාහන ආනයනයට දෙන බදු සහනය අවභාවිතයට යොදාගෙන තිබෙනවා කියලා. මුදල් අමාත්‍යාංශ ශිලී කමිසාර ආටිගල මහත්මයා තමයි මේ ප්‍රකාශය කරන්නේ. එතුමාට දක්වමින් තමයි අජිත් අලහකෝන් වාර්තා කරන්නේ. පසුගිය අවුරුද්දේදී පමණක් ලංකාවට ආනයනය කරපු අධිශීතකරණ සහිත ලොරි ඒ කියන්නේ රීසර් ට්‍රක්ස් 947ක් අතුරින් බොහොමයක් ශීතකරණ ගලවලා සාමාන්‍ය ලොරි විදියට භාවිතයට අරගෙන තියෙනවා කියලායි වාර්තා වෙන්නේ. මොකද මේ විදියට අධිශීතකරණ සහිත ලොරි වලට බදු සහනයක් හිමි වෙනවා. කට්ටිය මොකද කරන්නේ? එහෙම අධිශීතකරණ සහිත ලොරි ගේනවා ශීතකරණ කොටස ගලවලා අයින් කරනවා සාමාන්‍ය ලොරි විදියට විකුණනවා වැඩි මිලකට. ඒකෙන් වාහන ආනයනයට දෙන බදු සහනය අවභාවිතයට ලක් කළා කියලායි ප්‍රකාශ වෙන්නේ. ඒ අතරේ බස් සෞඛ්‍ය නීති කැඩුවොත් කම්බස් කරනවා කියලා පොලිසිය ලව්වා කම්බස් කරනවා කියලා දිලුම් අමනුගම රාජ්‍ය අමාත්‍යවරයා කියනවලු. F අස්ලම් වාර්තා කරන්නේ අරුණ පුවත්පතට සෞඛ්‍ය නීති කඩන බස් නොඇල්ලුවොත් පොලිසිය කම්බස්. රාජ්‍ය අමාත්‍ය දිලුම් අමනුගම එහෙම කියයි කියලායි අද වාර්තා කරන්නේ අරුණ පුවත්පත. ඊට පස්සේ අරුණ පුවත්පතේ ඒ පුවතෙන් පස්සේ වාර්තා කරන්න පුළුවන් අපිට කොවිඩ් සම්බන්ධ පුවත් වාර්තා කරනවා. උදේ ජීවේකනායක සහ වරුණ පෙරමුණ වාර්තා කරනවා අද අරුණ පුවත්පතට ගැබිනි වවුවරුන් එන්නත් කිරීම අතරමඟ නවතී. ප්‍රසව හා නාරි වෛද්‍ය විශේෂඥ වෛද්‍ය සංගමය කියයි කොවිඩ් එන්නත් නොලැබීම හේතුවෙන් ගැබිනි වවුවරුන් ලක්ෂයක්ම එන්නත් කිරීමේ වැඩපිළිවෙල අතරමඟ නතර වී තිබෙන බවට ඔවුන් සඳහන් කරනවා කියලායි අද වාර්තා කර සිටින්නේ අරුණ පුවත්පත. අරුණ පුවත්පතේ ඒ පුවතෙන් පසුව අපි ලැස්සි මව්බිම් පුවත්පතට අවධානය යොමු කරන මව්බිම් පුවත්පත පිටුවක් පුරා පළ කරනවා කොවිඩ් සම්බන්ධ පුවත් කොහොමද වාර්තා වෙන්නේ රට පුරා කියලා පුවත් ගුණයක් වාර්තා කරනවා. යතරේ මාදිවල ප්‍රගතිපුර නිවාස 20ක් හුදකලා කරයි කියන පුවත කොළොන්නාව සේපුර වසම වසාදමයි. ඊට පස්සේ බූස්ස බන්ධනාගාරයේ රැඳුවන් 12 දෙනෙකුට කොරෝනා කෝටි 3මාරක වීදමින් වවුනියා මහරෝහලට PCR යන්ත්‍රයක් ගල්ල ශාන්ත මරියාදේව මැදිරියේ රදගුරු හිමිපාණන් ඇතුළු 10 දෙනෙකුට කොවිඩ් යාපනයේ සහ වවුනියාවෙන් කොරෝනා ආසාදිතයන් 30 දෙනෙක් මරුට ආසාදිතයන් 2 දෙනෙකු හමු වීමෙන් පසු බදුල්ල සදොස තාවකාලික වසයි. පෙරේදා හඳුනාගත් 144ත් සමග දකුණේ ආසාදිතයන් සංඛ්‍යාව 19796ට නැගී මෙහෙම පුවත් වාර්තා කරනවා අද මව්බිම් පුවත්පත. ඒ වගේම මේ අතරේ කන්න බොන්න නැතුව බොහෝ දෙනෙක් ඉන්නවා කියලත් වාර්තා කරද්දී කොහොමත් කෑම බීම හිඟයි මේ පිළිබඳවත් අද වාර්තා තියෙනවා ඕනතරම් ජාතික පුවත්පත්වල. ඔය අතර මේ මැජික් ශිල්පීන්ට වියලි ආහාර පාර්සල් බෙදා දීමක් සිද්ධ වුණා ජායල ප්‍රදේශය කියලා වාර්තා කරනවා. අපි නම් හිතුවේ
මැජික් ශිල්පීන්ට පුළුවන් මැජික් බලෙන් අපිටත් කන්න බොන්න මවල දෙන්න කියලා නෑ මැජික් ශිල්පීන්ටත් කන්න බොන්න දෙන්න සිද්ධ වෙලා තියෙනවා කියලා වාර්තා කරනවා අද දිවයින පුවත්පත. එහෙම පුවතකින් පස්සේ ලොතරැයි අලවියට ඉඩ දෙන්න කියලා ලොතරැයි අලෙවි නියෝජිතවරුන් ඉල්ලා සිටිනවා. ලොතරැයි අලෙවියට නියෝජිතව අවසර ඉල්ලති. අපි අවුරුද්දකට රුපියල් කෝටි 3000කට අධික ප්‍රමාණයක් රජයට උපයලා දෙනවා. ඒ නිසා රටේ සංවර්ධනයේ මුදල් හොයලා දෙන්න අපට සහයෝගය දක්වන්න පුත්තලම දිස්ත්‍රික් අලෙවි නියෝජිත සංගමේ සභාපති දුලිප් රණතුංග මහත්මයා ඉල්ලීමක් කරනවා. ලේකම් නිමල් ප්‍රේමසිරි මහත්මයා කියනවා අපිට ලොතරැයි විකුණන්නත් අවසර ලබා දෙන්න කියලා. ඒ අතරේ සිහිපත් කරනවා සංචලන සීමා අද රෑ 10 සිට යලි ක්‍රියාත්මකයි. අනිද්දා 4 තෙක් නිමන්ති රණසිංහයි වාර්තා කර සිටින්නේ. ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහත්මයා උපුටා දක්වමින් වාර්තා කරන්නේ නිමන්ති රණසිංහ අද ලංකාදීප පුවත්පතට දින 3ක් ඉවත් කර තිබූ සංචලන සීමා අද රෑ 10 සිට ලබන 25 වෙනිදා පාන්දර 4 තෙක් යලි ක්‍රියාත්මක වනවා කියලා සඳහන් කර සිටිද්දී අද දිනමින පුවත්පත වාර්තා කරන මේ ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහත්මයා නිකුත් කරපු නිවේදනය පිළිබඳව කතා කරපු නිසා දිනමින පුවත්පතේ මුල් පිටුවේ වාර්තා වෙන පුවතක් තමයි රියදුරු බලපත්‍ර මුද්‍රණය හමුදාවට පැවරීමෙන් මසකට කෝටි 10ක් ඉතිරි කියලා දිනමින පුවත්පත වාර්තා කරනවා. රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම අවුරුදු ගාණක් තිස්සේ පෞද්ගලික සමාගමකට පවරා තිබුණා. එයින් ආණ්ඩුවට කෝටි ගාණක් පාඩු සිද්ධ වුණා. කෝටි ගාණක් පාඩු සිද්ධ වෙච්ච ඒ ව්‍යාපෘතිය යුද හමුදාවට පැවරීම නිසා යුද හමුදාපති ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහත්මයාගේ උපදෙස් පරිදි කාර්යක්ෂම මේ කටයුත්ත සිදු කරලා තිබෙනවලු. දිනමින පුවත්පත වාර්තා කරන විදිහට එයින් ආණ්ඩුවට කෝටි 10ක් ඉතිරි කියලයි සඳහන් කර සිටින්නේ. අපි වාර්තා කරමින් සිටියේ කොරෝනා සම්බන්ධ පුවත්. ඒ අතර මේ ඉන්දුනීසියාවේ ජනතාවට එන්නත විදිනව නම් කුකුලෙක් දෙනවා කියලා කිව්වා. මේ අතර පිලිපීන ජනාධිපතිතුමා කියනවා එන්නත දුන්නොත් අල්ලලා හිරේ දානවා කියලා. පිලිපීන ජනාධිපති රටවැසියන්ට කියයි මැනිලා නුවර ඉඳලා රොයිටර් වාර්තා කරනවා ලංකාදීප පුවත්පත උපුටා දක්වන්නේ තීරණය ඔබේ අතේ. අප රජයක් විදිහට අපේ යුතුකම් ඉටු කරනවා. එන්නත් මිලදීගෙන ඒවා නොමිලේ බෙදා දීමේ එන්නත් කරන වැඩසටහන ආරම්භ කර තිබෙනවා. හැමෝම එන්නත් ගන්න ඕන. බෑ කියන්න බෑ. මේ වසංගතයෙන් මිදීමට ඒ කළ යුත්තේ එන්නත නොගන්න අයට කිසිදු සමාවක් නැහැ. අල්ලලා හිරේ දානවා. තීරණය ඔබේ අතේ. අපෙත් මුලින්ම වතාවට එන්නත ආපු වෙලාවේ මේ විදිහට පස්ස ගැහුවා. ඉන්දුනීසියාවෙත් එහෙමයි. ඒ නිසා ඉන්දුනීසියාවේ එන්නත ලබා දෙන්න එන්නත දුන්නාන් පස්සේ කුකුලෙකුත් අතට දුන්නා. පිලිපීන ජනාධිපති කියනවා එන්නත ගැහුවේ නැතොත් දානවා හිරේ කියලා. කොමුණත් ලංකාවේ ඊළඟ එන්නත් කරන වැඩපිළිවෙලට තවත් එන්නත් තොගයක් ලබන සතියේදී ලැබීමට නියමිතයි. මිලියන 40ක් විතර ලැබීමට නියමිතයි කියලා සඳහන් වෙන්නේ. ඔව්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් වැඩපිළිවෙල මේ අතරේ අර්බුදයකට ලක් වෙලා කියලා අද රොයිටර් වාර්තා කරනවා. එය ලංකාදීප පුවත්පතේ වාර්තා කර සිටින්නේ ලොව දිලිඳු සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් 131කට එන්නත් ලොබිනේ ලබා දීමට ආරම්භ කළ කොවැක්ස් වැඩසටහන මේ වන විට අර්බුදයකට ලක් වෙලා තිබෙනවා. කොවැක්ස් වැඩසටහනින් සාමාන්‍යයෙන් සිද්ධ කරන්නේ මේ ඖෂධය එන්නත් නිෂ්පාදකයන්ගෙන් මිලදී අරගෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඒවා අවශ්‍ය රටවල් වලට බෙදන එක. ඒ වගේම ආධාර වශයෙන් ලබාගෙන ওই ලොකු ලොකු රටවල් වලින් ආධාර වශයෙන් එන්නත් ලබාගෙන ඒවා සංවර්ධනය වන රටවල් වලට දුෂ්කර රටවල් වලට ලබා දෙන එක. හැබැයි මේ එන්නත් ලබා දෙන ව්‍යාපෘතිය මේ වෙන විට අසාර්ථක වෙලා තිබෙනවා. ඒකට විශේෂයෙන් බලපාන්නේ ඉන්දියාව තුළ ඇති වෙලා තිබෙන තත්ත්වය. ඉන්දියාවේ AstraZeneca එන්නත අපනයනය කරන්න බැරි තත්ත්වයකට ඇවිල්ලා තිනවා. සීරම් ආයතනයට දීපු ඕඩර්ස් දීපු ඇනවුම් සම්පූර්ණ කරන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් කරන වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙලා තියෙනවා කියලායි මේ වෙනකොට රොයිටර් වාර්තා කරන්නේ. මොකද රටවල් 131කට එන්නත් මාත්‍රා මිලියන 90යි තාම ලබා දීලා තිබෙන්නේ. හැබැයි ඒ මිලියන 90 කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ කියලා ලෝක සෞඛ්‍ය සංවිධානයම දැන් කියනවා. ඒ නිසා එන්නත් කරන වැඩපිළිවෙල අසාර්ථක වී තිබෙනවා ඉන්දියාව ඇති වෙච්ච තත්ත්වයක් එක්ක. එහෙම තත්ත්වයකදී ලංකාව කොහොම හරි සයිනෝෆාර්ම් එන්නත සහ ස්පුට්නික් එන්නත මගින් මේ අඩුව පුරවගෙන යන ගමන අභියෝගාත්මක ගමන සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන තිබෙන බව වාර්තා කර සිටිනවා. අපි මෙහෙම පුවත් අතරේ තවත් පුවත් ගණනාවක් තියෙනවා. එකක් තමයි මේ දැන් මේ කොවිඩ් පැතිරෙන නිසා සංචරණ සීමා තවමත් ක්‍රියාත්මකයිනේ. එළියට යද්දී හැඳුනුම්පතේ අංක බැලුවනේ. හැඳුනුම්පතේ අංක නිසා දීගයක් කැඩෙන්න ගියා කියලා වාර්තා කරනවා. මේක එසේ මෙසේ දීගකුත් නෙවෙයි කියලායි ලංකාදීප පුවත්පත කියන්නේ. අපි විරාමයකට යමුද ඉස්සෙල්ලා? යළිත් අපි රට දක්ෂිණ පිටු අතරේ පත්තරමේන්තුවේ
ඊයේ තැපෑලෙන් වාර්තාවක් තියලා තියෙනවා. ලංකාදීප පුවත්පත වාර්තා කරනවා මේ කාරණාව. තැපෑලෙන් වාර්තාවක් දිනකදී කෝටි 28ක් උපයලා. ඊයේ දවසේදී කෝටි 28ක් උපයලා තියෙනවා තැපෑල. එයින් කෝටි 22ක්ම මේ ලයිට් බිල් ගෙවන්න ආපුවේවලු විදුලි බිල්ලු. ඒ කියන්නේ ඊයේ 22නේ. ඊට පස්සේ 21 වෙනිදාත් කෝටි 21ක් උපයලා තිනවා. ඒ කෝටි 21 කෝටි 15ක් ලයිට් බිල් ගෙවන්න ආපුවා කියලා තැපෑලෙන් වාර්තාවක් දිනකදී කෝටි 28ක් උපයලා ලංකාදීප පුවත්පතනුයි අපි ඒ වාර්තාව උපුටා ගත්තේ. ලංකාදීපෙන් පස්සේ අපි යනවා දිනමිනු පුවත්පතට. රේගු දඩ ආදායම කෝටි 6300ක් රජයට අහිමි වෙලා කියලා සුභාෂිනී සේනනායක සහ භක්ති ධර්ම ප්‍රේමෙන්ටිස් වාර්තා කරනවා. නීති විරෝධී ලෙස ආනයන අපනයන කිරීමේදී රේගුව අත්අඩංගුවටගෙන නියම කළ දඩ නොගෙවා අධිකරණයේ නඩු පැවරීම නිසා රජයට රුපියල් කෝටි 6300ක ආදායමක් අහිමි වෙලා තියෙනවා කියලායි දිනමින පුවත්පත වාර්තා කරන්නේ. ඒ විතරක් නෙවෙයි ඊළඟට වාර්තාවක් තියෙනවා ලන්ච් ෂීට් තහනම්. බුද්ධිකා මිලන වාර්තා කරනවා ලංකාවේ විශාල පාරිසරික හානියකට හේතු වී තිබෙන සියලු වර්ගවල ලන්ච් ෂීට් තහනමකට ලක් කිරීමට වහාම තහනම් කිරීම සඳහා පියවර ගන්න කියලා ඇමති මහින්ද අමරවීර මහත්මයා පරිසර අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දීලා තිබෙනවා. මේ දවස්වල ඉතින් කොහොමත් ලන්ච් ෂීට් ඕනේ නැහැනේ. ලන්ච් බැඳගෙන දවල් කෑම බැඳගෙන කොහේ යන්නද? ඒ ගියත් ලන්ච් ෂීට් තහනම් ගෙවත්ත කෙසෙල් ගහක් එහෙම වවා ගන්න පුළුවන්. ඔය නැව් කෙහෙල් කියලා පොඩි ඒවා තියෙනවනේ. ඕන්නම් ෆ්ලැට් එකක උනත් මහල් නිවාසයක උනත් හොවා ගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. අර හිස් තීන්ත බාල්දියක් එම ගෙනවනම් ඒකේ නැව් කෙහෙල් ගහක් උනත් හොවා ගන්න පුළුවන්. උත්තර නම් ඕන තරම් තියෙනවා. ලන්ච් ෂීට් තහනම් වාර්තා කරන්නේ දිනමින පුවත්පත. ඊට පස්සේ අපි සූදානම් දිනමින පුවත්පතේ තවත් වාර්තාවකට යන්නේ. ඒ තමයි ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය බාර දෙයි. ස්වර්ණා විජේකෝන් පහන් විජේසේකර වාර්තා කරනවා ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය බාර දෙයි. ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජනබලවේගය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට පෙරවරුවේ ඊයේ පෙරවරුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහත්මයාට බාර දුන්නා කියලා වාර්තා කර සිටිනවා. ඒකෙන් පස්සේ අද ජාතික පුවත්පත්වල වාර්තා කරනවා මේකට එක්ක බැඳිලා යන කාරණා කීපයක්. මොකද ඊයේ පාර්ලිමේන්තුවේදීත් මේ පිළිබඳව කතා වුණා. පාර්ලිමේන්තුවේදී කතා වෙද්දී එකක් තමයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලිකකරණය කරනවාද කියන ප්‍රශ්නය සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විමසා සිටියා. ඇමතුමා කිව්වේ මගේ දේශපාලන ගමනේ ආපු දුරට වඩා යන්න තියෙන ගමන වැඩි. ඒ නිසා මම මගේ දේශපාලන ගමන නැති කරගන්න සූදානම් නැහැ. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මම ඉන්නකම් එහෙම විකුණන්න දෙන්නේ නැහැ. එහෙම ක්‍රියාදාමයක් නැහැ කියලා. තවත් ප්‍රශ්නයක් ඇහුවා ජනාධිපතිතුමත් නැත්නම් අගමැතිතුමත් නැත්නම් තෙල් මිල වැඩි කළාය කියලා ඔබට ඔහොම ප්‍රශ්න කරන වෙනත් බලවේගයක් ඉන්නවද? ඒකට උත්තර දුන්නා විශ්වාසභංගයේ හැටියට නම් ආණ්ඩුවේ සුප්‍රීම බලවතා මමයි කියලා ඊයේ ගම්මන්පිල අමාත්‍යවරයා කරපු ප්‍රකාශය අජිත් අලහකෝන් වාර්තා කරනවා. අරුණ පුවත්පතට විපක්ෂය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව අනුව ආණ්ඩුවේ සිටින සුපිරි බලවතා තමන් බව බලශක්ති ඇමති උදේ ගම්මන්පිල මහත්මයා ඊයේ පාර්ලිමේන්තුවේදී සඳහන් කළා කියලයි අරුණ පුවත්පත වාර්තා කර සිටිනේ. ඒ අතරේ මව්බිම් පුවත්පත සඳහන් කරනවා ආණ්ඩුවේ දුෂ්ට බලවේග වලින් පොහොට්ටුවේ හවුල්කාර පක්ෂ 나යකයන්ට කෙනෙහිලි විමානට උදේට ගහන්නේ ඒ නිසයි කියලා රාජ්‍ය අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එවැගේම මේ ඇයි මේ හවුල්කාර පක්ෂවලට පහර දෙන්නේ කියලා ජයන්ත සමරවීර රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හා සම්බන්ධ සහෝදර පක්ෂවලට බරපතල දේශපාලන ප්‍රශ්නයක් සහ පීඩාවක් මේ මොහොතේ එල්ල වෙමින් තිබෙන්නේ කියලා ඔහු ජයන්ත සමරවීර රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරද්දී අද ඩේලි FT පුවත්පත වාර්තා කරනවා. ඒ තමයි විමල් to set up 20 advisory councils to boost industrial development. එහෙම නැත්නම් මේ කර්මාන්ත සංවර්ධනය සඳහා උපදේශක සභා 20ක් පිහිටුවීමට කර්මාන්ත සංවර්ධනය කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා උපදේශක කමිටු 20ක් පිහිටුවීම සඳහා අමාත්‍ය විමල් වීරවංශ මහත්මයා පියවර ගත්තා කියලා අද ඩේලි FT පුවත්පත වාර්තා කරනවා. ඩේලි FT පුවත්පතේ විතරයි ඒ පුවත තිබුණේ. ඊට පස්සේ අපි යන්න පුළුවන් අපිට ජාතික පුවත්පත් වාර්තා කරන ඉතුරු රට දකින පිටුවල තියෙන පුවත් මොනවද කියලා විමසද්දී මේ තමයි අපේ ලයිස්තුව. මේ ලයිස්තුව ඊළඟට තියෙනවා දිනමිනි පුවත්පතට ගියාම දිනමිනි පුවත්පත වාර්තා කරන තවත් කාරණා කීපයක් තියෙනවා. ඒ තමයි
ඕන තැනකින් ගන්න පුළුවන් ප්‍රවෘත්ති. මොකද හැම ප්‍රවෘත්තියකටම මෙහෙම වටිනාකමක් තියෙනවා. දිවයින පුවත්පතට යනවා. දින මින නෙවෙයි දිවයින. බලන්න ලංකාවේ සියලුම වගේ ජාතික පුවත්පත්වල නම් දින මින දිවයින මව්බිම අරුණ ගත්තම එහෙම නැත්නම් දිනමින කියලා කියන්නේ සූර්යාට. ඊපස්සේ දිවයින කියන්නේ ලංකාවට. ඉස්සර තිබුණා දිනකර කියලා තිබුණා. දිනමින වගේම තමයි. ඊට පස්සේ ඊළඟට ආවේ රට ගැන කියවෙන නම් දිවයින පුවත්පත ලංකාදීප. ඊට පස්සේ මව්බිම එක රටාවක් තියෙනවා. අපි යන්නේ දිවයින පුවත්පතට. දිවයින පුවත්පතේදී වාර්තා කරනවා සිරගත කළ තරුණ ජීවිතවලට නාමල් සාධාරණයක් ඉල්ලයි කියලා වාර්තා කර සිටින්නේ අකිත පෙරේරා සහ රනිල් ධර්මසේන. ඒ අනුව මේ පුවත මගින් අනාවරණ කරන කාරණාව තමයි අප ලබා ගැනීමට නොහැකිව සහ නඩු කටයුතු අවසන් කර ගැනීමට නොහැකිව බන්ධනාගාරගතව සිටින තරුණ පිරිස නිදහස් කිරීමට විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන ලෙස තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහත්මයා අධිකරණ අමාත්‍යාංශය සහ රජයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී විශේෂ ඉල්ලීමක් කළා. LTT සංවිධානයට සහාය දුන් දෙමළ තරුණයන් විශාල පිරිසක් තවමත් රක්ෂිත බන්ධනාගාරගතව සිටිනවා. ඒ අතර නඩු නිමිත්තක් නැති විශාල පිරිසකුත් ඉන්නවා කියලා කිව්වම මේ අදහසට නාමල් රාජපක්ෂ මහත්මයාගේ විපක්ෂයේ ප්‍රසාදයේ හිමි වුණා. රවුෆ් හකීම්, සරත් ෆොන්සේකා, මුජිබුර් රහ්මාන්, රාසමාණික්කම් රාසපුත්‍රම්, නලින් බණ්ඩාර කියන මන්ත්‍රීවරුත් තමන්ගේ ප්‍රසාදයේ මේ යෝජනාවට පළ කරමින් අදහස් දැක්වුවා කියලා අද දිනමින පුවත්පත වාර්තා කරනවා. ඒ අතරේ තවත් යෝජනාවක් පිළිබඳව සඳහන් වෙලා නාමල් රාජපක්ෂ අමාත්‍යතුමා ඩිජිටල් විශේෂ රාජ්‍ය අමාත්‍යවරයා විදිහට කරන ප්‍රකාශය තමයි පාසල් දරුවන්ට සාමාන්‍යයෙන් ගම්මානවල ඇතැම් ප්‍රදේශවල මේ ඔන්ලයින් පහසුකම් ලබා ගැනීමේ දුෂ්කරතා තියෙනවා කියලා වාර්තා වෙනවා. එහෙම දුෂ්කරතා තියෙනවා නම් ඒ කියන්නේ සිග්නල් අඩුකම් එහෙම තියෙනවා නම් ඒ විතරක් නෙවෙයි සල්ලි නැත්තම් එහෙම යන්න අමාරු නම් ඒකට වෙනම ක්‍රමවේදයක් සකස් කරනවා. නොමිලේ ඩේටා ලබා දෙන්න එක පියවරක් ගන්නවා. ඒ වගේම සියලුම ග්‍රාම ප්‍රදේශයන් ආවරණය වෙන පරිදි සංනිවේදන කුළුණු පිහිටුවල මේ දුෂ්කරතාව මැඩගන්න කටයුතු කරනවා කියලාත් වාර්තා කර සිටිනවා. ඊට පස්සේ අපි සූදානම් ජාතික පුවත්පතේ වාර්තා කරන සිසු පුවත් වලට අවධානය යොමු කරන්න යනවා අරුණ පුවත්පතට. පුවත් කීපයක් තියෙනවා. ඒ පුවත් අතරේ අද එක්සත් ජාතීන්ගේ මහලේකම් වරයා මොනවද කියන්නේ සහ විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්වරිය මොකද කියන්නේ කියන කාරණාවක් පළ වෙනවා. පොලිසියෙන් අල්ලපු අය දිගින් දිගට මිය යනවායි මිෂෙල් කනස්සල්ලෙන්. පොලිසියෙන් අල්ලපු අය දිගින් දිගට මිය යනවායි මිෂෙල් බැචලෙට් කනගාටුවෙන් ඉන්නවා කියලා වාර්තා කර සිටිනවා. ශ්‍රී ලංකා පොලිසිය අත්අඩංගුවේ සිටියේදී පුද්ගලයන් දිගින් දිගට මරණයට පත්වීම සම්බන්ධයෙන් තමන්ගේ කනස්සල්ල පළ කරන අතර ඒ සම්බන්ධයෙන් දැඩි ලෙස අවධානය යොමු කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලෙට් ප්‍රකාශ කරනවා කියලා සඳහන් කරනවා. ඊළඟට රුපියල් කෝටි 1.5ක කල්පැන්න ඖෂධ හොරෙන් ගෙනල්ලා අවුරුදු 7ක් විතර තිස්සේ දිගටම මේක කරලා තියෙනවා. අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහත්මයාගේ උපදෙස් පරිදි වැටලීමක් සිදු කරලා තිබෙනවා. දෙහිවල අත්තිදේ ප්‍රදේශයේදී ඊයේ උදේ උදේජීවී ඒකනායක වාර්තා කරන්නේ ඇමතුමා මෙතෙන්දී හාර අවුස්සල ප්‍රශ්න කරද්දී දැනගත්තා මේ ඖෂධ වැඩි ප්‍රමාණයක් මේවා එක්ස්පයර් වෙච්ච ඒවා, කල්ලිකුත් වෙච්ච ඒවා දින වෙනස් කරලා අලුතෙන් ලේබල් මුද්‍රණය කරලා විකුණනවා. වැඩිපුරම මේ ඖෂධ විකුණන්නේ අනුරාධපුර පොළොන්නරුව දිස්ත්‍රික්කවල වකුගඩු රෝග වලින් පීඩාවට පත්වෙච්ච ජනතාවට. ඒ මිනිස්සු බෙහෙතක් ගන්න තමන්ගේ කන කර ඉන්න හිටින තැන් පවා උගස් කියලා විකුණලා තමයි වකුගඩු රෝගයට බෙහෙත් ගන්නෙ. එහෙම කරද්දිත් කල්ලිකුත් වෙච්ච බෙහෙත් දෙනවා නම් ඒවා කොයි අධිකරණයෙන්ද විසඳන්න ඕනේ එහෙම නඩු. සුරක්ෂා භාරගත් පෞද්ගලික සමාගමෙන් කෝටි 30ක පොල්ලක් කියලත් නිලන්ත මදුරාවල වාර්තා කරනවා. සුරක්ෂා භාරගත් පෞද්ගලික රක්ෂණ සමාගමෙන් කෝටි 30ක පොල්ලක්. ඊළඟට ලිට්‍රු ගෑස් පාඩු ලබද්දී සභාපති මාසයකට ලක්ෂ 26ක් අරන් 26ක දීමනා සහිත පඩියක් අරගෙන තියෙනවා කියලා හර්ෂන් රාජකරුණා මන්ත්‍රීතුමා ඊයේ පාර්ලිමේන්තුවේදී කිව්වා. එහෙම තේදී ලක්ෂ 140ක වාහනයක් ගන්නත් සූදානම් කියලාත් වාර්තා වෙනවා. ඊට පස්සේ අපි සූදානම් එහෙම ඉද්දි ලංකාදීප පුවත්පත වාර්තා කරන තවත් කාරණාවකට යන්න. ඒ තමයි දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළ වෙනවා. ඒ පිළිබඳව වාර්තා කරද්දී අත්අනුමතික තීරණ වලින් රටම අවුල් වෙලා කියලා සමගි ජනබලවේගයේ තිස්ස අත්නායක මන්ත්‍රීතුමා කියනවා. ආණ්ඩුව යන්නේ වැරදි ගමනක රටම දැන් බංකොලොත් රට ආර්ථික සංවර්ධන වැඩපිළිවෙලකට මෙහෙවනවා වෙනුවට රට වලපල්ලට ගෙනියන වැඩපිළිවෙලකයි ආණ්ඩුව කටයුතු කරන්න කියලා එතුමා චෝදනා කරනවා. ඒ අතර මේ ආණ්ඩුව දිගින් දිගටම තිබුණොත් ජනතාවට වෙන්නේ බඩගින්නේ මැරෙන්න රනිල් මැතිසභයට යන්නේ අනුන්ගේ ගෙවල් කඩන්න නෙවෙයි. කිත්සිරි මංචනායක දිවුලපිටිය ආසන සංවිධායකවරයා කියනවා රනිල් මැතිසභයට යන්නේ අනුන්ගේ ගෙවල් කඩන්න නෙවෙයි.
ඒ ඇති නේද ඒක ගැන. ඊට පස්සේ අරුණ පුවත්පත පොලිටික්ස් කියන විශේෂාංගයේදී ලිපියක් පළ කරනවා රනිල් කොතන ඉඳගනීද කියලා. ලිපිය ලියන්නේ උපුල් ගලප්පත්තිගේ ලිපිය අනුව ඔහු අද පාර්ලිමේන්තු පැමිණෙන්නේ ඔහු විසින්ම ඇති කළ උසස් දේශපාලන සංස්කෘතියක් මිදහෙලවින්වීම අපට ඇත්තේ කනගාටුවට කාරණයක්. පැරදිච්ච අයට පාර්ලිමේන්තු වෙන්න දෙන්නේ නැහැ කියලා ඇති කරපු සම්ප්‍රදාය ඔහුම බිඳින එක ලැජ්ජාවට කනගාටුවට කාරණයක්. රනිල්ගේ නායකත්වයට තේ බලයට පැමිණි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට සිදු වුණේ වැල් අලවලට සිදු වූ දේමය. වැල් අලවලට මොකද සිදු වුණේ? අල බහිනකොට වැල මැරෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා බලයටපත් වුණු හැම වෙලාවකම ඒකයි උනේ කියලා කියද්දී ඉතිහාස් බාකිර මාකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අද ලිපියක් ලියනවා. ජාතික පුවත්පත් බොහොමයකම තිබුණා ආර් ප්‍රේමදාස හිටපු ජනාධිපතිතුමාගේ 97 වන ජන්මදිනය අදයි කියලා. පොදු ජනතාවගේ නායකයා රණසිංහ ප්‍රේමදාස කියලා ලිපියක් පළ කරනවා. එතනදී එතුමාගේ රස කවි සිතුවිලි කවි පොතින් කවියක් උපුටා දක්වන ඉතිහාස් බාකිර මාකර පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා මාකර මන්ත්‍රීතුමා ආනන්දයෙන් ඉගෙනගෙන කැලණි විශ්වවිද්‍යාලයෙන් උපාධිය ගත්ත සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගත්ත කෙනෙක් නිසා කවි හැම හොඳට පාඩම්. එතුමා මෙන්න මේ කවිය මතක් කරනවා. මිනිසුන් තරම් මගේ මේ මව් පොළොව මත වටිනා වස්තුවක් වෙනමා දුටුවේ නැත. එම වස්තුවම රැකගන්නට යෙදෙව් සිත රන්මිනි මුතුද ඔවුනගේ දහදියෙහි ඇත. රන්මිනි මුතුද ඔහුනගේ දාදියේ ඇත. මිනිසුන් තරම් මගේ මේ මව් පොළොව මත වටිනා වස්තුවක් වෙනමා දුටුවේ නැත කියලා ආර් ප්‍රේමදාස මහත්මයා රණසිංහ ප්‍රේමදාස මහත්මයා කවියක් ලිව්වයි කියලා සිහිපත් කර සිටින්නේ. ඒ කියන්නේ ඊයේ වගේ උද්ඝෝෂණයකට එතුමා ආවා නම් එතුමා යන්නේ අර ලෑන්ඩ් මාස්ටර් එක එහෙම නැත්නම් බැකෝ යන්ත්‍රයක මිසක් මිනි කූපර් එකක නෙවෙයි කියන එක නේද මේ ඉතිහාස් බාකිර මාකර මන්ත්‍රීතුමා මේ කවිය මතක් කරලා සඳහන් කර සිටින්නේ. ඒ අතරේ වෙලාව බලන්නත් ඕනේ පොහොර හිඟයක් ඇති වුණොත් ඇති වෙන්නේ ඉදිරි කන්නේදී මේ කන්නේට අවශ්‍ය කරන පොහොර ප්‍රමාණය ගෙනලා අවසන් මේ කන්නේ නෙමෙයි ඇමති කෙහෙලිය රමුකල්ල මහත්මයා ඊයේ සඳහන් කළා කැබිනට් තීරණ දෙන්නේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී දැනට පොහොර හිඟයක් රටේ ඇති වෙන විදියක් නැහැ. මොකද 2018 19 කියන වර්ෂවලට වඩා මේ අවුරුද්ද වෙනුවෙන් පොහොර ගෙන්නලා තියෙනවා. ඊළඟ කන්නේට පොහොර දෙන්න අපි ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කළා කියලා ඇමති රමේෂ් පතිරණ මහත්මයා මේ දී සඳහන් කළා. අපි වෙලාවත් බලලා විරාමයකට අරගෙන තවත් පුවත් තියෙනවා. අර ඉලක්කම් ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ. රට දකින පිටුවලින් රට දකිනවා වගේම රට පුරා නිකන් ඇස් දෙව්වම මොනවා කිව්වොත් දැන් ගොවීන් සූදානම් වෙනවා ඊළඟ කන්නේදී කාබනික වගාවට ඒකට ලකල හැස්සෙනවා. නිකන් බලන්න ඊයේ පෙරේදත් එහෙම යටි දැක කාරණාවක් තමයි ඔය පාරවල් අද්දර තියෙන පැටහිරිය ලාඩප්පා ග්ලිසීඩියා කියලා කියනවා ඇල්බීසියා කියලා කියනවා ඒවා අතු කපනවා අතු පාහිනවා. මොකද ඒවා හොඳ යූරියා වලට හොඳ විසඳුමක්. යූරියා තියෙන යූරියා උපරිමව ලබා ගන්න පුළුවන් ජීව පොහොරක්. ඒ විතරක් නෙවෙයි ඊළඟට කදුරු ගස් ඒවා කප්පාදු කරලා නැවත වතාවක් ලියලන් ඉඳ සලසනවා කදුරු අතු කපලා කුඹුරු වලට දානවා. ඒ නිසා මේ ගත්ත පියවර අමාරුවෙන් වුණත් ඉස්සරහට යන්න වෙනවා. අමාරුයි. හැබැයි මේක ජය ගන්න ඕනේ අභියෝගයක්. අර උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉන්න වකුගඩු රෝගීන් දිහා බැලුවම සහ අපේක්ෂාරෝහලේ ඉන්න රෝගීන් දිහා බැලුවම මේ දේ කොච්චර වැදගත් පියවරක්ද සහ මේක කරන්නම ඕනේ පියවරක් නේද කියන එක නැවත වතාවක් හිතෙනවා. ඒ වුණත් තේ සහ රබර් වගාවන් සඳහා කාබනික පොහොර සාධන තෙක් රසායනික පොහොර දීමට තීරණය කළා කියලා රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහත්මයා කරන ප්‍රකාශය නිර්මාණී ගුණරත්න වාර්තා කරනවා. කාබනික පොහොර නිෂ්පාදනය වන තෙක් තේ සහ රබර් වගාවන් සඳහා රසායනික පොහොර දීමට තීරණය කර ඇතැයි තේ අපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහත්මයා සඳහන් කර සිටිනවා. හැබැයි අර ගත්ත තීරණේ නම් ආයි ආපස්සට ගන්න එපා කියන එක තමයි අපි රටක් අනාගතයක් වෙනුවෙන් ඉල්ලා සිටින්නේ. කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය ඉඩම් ලබා දීමට පියවර ගන්නවා කියලා ඊයේ පාර්ලිමේන්තුවේදී ඇමති එස්.එම්. චන්ද්‍රසේන මහත්මයා සඳහන් කර සිටියා. ගැටලුවක් තමයි ආයෝජනයකට හොඳ විසඳුමක් වෙන්නේ. අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්නව නම් අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම් ප්‍රශ්නයක් දකින්න තැන අලුත් විදිහට හිතද්දී ඒකට විසඳුමක් නිර්මාණය කරද්දී ඒක තමයි අලුත් බිස්නස් එකකට අලුත් අදහසක් බවට පත් වෙන්නේ. ඒ නිසා දැන් අනාගතයේදී හොඳ ඉල්ලුමක් තියෙයි කාබනික පොහොර වලට. කාබනික පොහොර නිෂ්පාදනය කරනවා නම් ඉඩම් ලබා දෙන්න පියවර ගන්නවා කියලා එස්.එම්. චන්ද්‍රසේන මහත්මයා සඳහන් කරද්දී අපේ මේ පත්තරමේන්තු අනුග්‍රහකත්වයේ දක්වන ලංකා බැංකුව කාබනික පොහොර නිෂ්පාදනය කරනවා නම් ඒකට ණය සපයන්න සූදානම්.
ඒක ගැනත් හොයලා බලන්න. ඒ අතරේ නැගෙනහිරින් පිබිදෙන කාබනික වගා අරුණැල්ල කියලා නැගෙනහිර ආණ්ඩුකාරතුමිය අනුරාධා යහම්පත් මහත්මිය ලිපියක් ලියනවා. බොහෝ විශේෂඥයන්ගේ දැනුම අනුව ලෝ පැවැත්ම රඳා පවතින්නේ ජෛව ගෝලය මතයි. ගැඩවිලාගේ සිට මීමැස්සා දක්වා ඇති ජෛව විවිධත්වය රැකගත හැක්කේ කාබනික ඉදුම් වලට පමණක් සීමා වූ පස්සෙහි ජීවයේ රැකගත හැකි පරිසරයේ හිතකාමී ගොවිතැනකදී පමණයි. ඒ නිසා ඒ සඳහා අතීතීය ආදර්ශ ඕන තරම් තියෙනවා. ඒ ආදර්ශ ගැන හිතලා අපි නැගෙනහිර පළාත තුළ කාබනික ගොවිතැන ආරම්භ කිරීමේ ව්‍යායාමයේ ඉදිරියට කර තිබෙනවා කියලා අනුරාධා යහම්පත් මහත්මිය ලිපියක් ලියමින් සඳහන් කරනවා. මේ වැඩේ අමාරුයි තමයි. හැබැයි කරන්නම ඕන වෙලාව කියන එක නැවත වතාවක් ඇමරිකාව මේ ඊයේ පෙරේදා පනතකුත් සම්මත කරගත්තා. ඔවුන් කියනවා තව කන්න 33ක් ඉස්සරහට මේ විදිහට රසායනික පෝර වලින් වගා කළොත් ඊට පස්සේ පොළොවේ වගා කරන්න බෑ. උපරිමයේ රසායනික පෝර වලින් වගා කරන්න පුළුවන් තව කන්න 33ක් විතරයි කියලා ඒ පනත පිළිබඳව ඇතිවෙච්ච විවාදයේදී ඇමරිකාවේදී හෙළිදරව් වුණා කරුණු. එහෙම බැලුවම මේ අන්තිම බස් එක මේ බස් එකේ නැගලා යනවද නැද්ද තීරණය කරන්න ඕනේ අපි. ඇත්තටම ගත්තොත් ගොවි ජනතාව කියන්නේ අපිට කාබනිකද රසායනිකද කියලා ප්‍රශ්නයක් නැහැ. අපිට ඕනේ පොහොර. ඒ නිසා මේ කන්නේ වගා කරන්න ඕනේ පොහොර ටික කොහොම හරි ගොවීන්ට ලබා දෙන එක සහ ඊළඟ කන්නේ කාබනික පොහොර හදාගන්න තාක්ෂණීය දැනුම ගොවීන්ට දෙන එක ආණ්ඩුවේ වගකීම. ඒ වගකීම කොහොමද කවද්ද ඉටු කරන්න කියලා අපි බලාගෙන ඉන්නවා. ඒ අතරේ ජපානයේ ප්‍රතිමාවකට දෙවඟනකගේ ප්‍රතිමාවකට ෆේස් මාස්ක් එකක් දාලා මුහුණු ආවරණයක් දාලා හේතුව තමයි කොවිඩ් මර්ධනය කිරීම. කොවිඩ් වසංගතය තුරන්වනු පිණිස ජපානයේ ෆුකුෂිමා නගරයේ තියෙන මීටර් 57ක් උස දේවතාවියකගේ පිළිමයක්. මේකට නමින් කිව්වොත් කැනොන් පිළිමයට මුහුණු ආවරණයක් දාලා තියෙනවා. ඒක එසේ මෙසේ එකක් නෙවෙයි. ප්‍රතිමාවේ මිම්මට අනුව නිර්මාණය කරපු මීටර 4.1ක් පළල මීටර 5.3ක් දිග මේ මුහුණු ආවරණයේ බර කිලෝග්‍රෑම් 35යි. මේක සවි කරන්න ශිල්පීන් 4 දෙනෙක්ට පැය 3ක් ජපානයේ අපේ නෙවෙයි ජපානුගේ තාක්ෂණයත් එක්ක ගත්තම මේ මීටර වලින් ගත්තොත් අඩි 187ක් උස මේ ප්‍රතිමාවේ කිලෝ 35ක් බර මුහුණු ආවරණයක් දාලා තියෙනවා. මේකේ අරමුණ තමයි කොවිඩ් වසංගතය තුරන් වේවා කියන ප්‍රාර්ථනාව. මේක සඳහා මුල් වෙච්ච බලධාරීන් කියන්නේ ජපානයෙන් කොරෝනා වසංගතය තුරන් වන තෙක්ම මේ මුහුණු ආවරණය කැනොන් ප්‍රතිමාවෙන් ඉවත් කරන්නේ නැහැ කියලා. ඒ අතරේ අද අංක 1 ක්‍රිකට් ශූරයෝ එක්ක ලංකාවේ ක්‍රිකට් ශූරයෝ තරඟ කරන්න සූදානම් කියලා ජාතික පුවත්පත් වාර්තා කරනවා. ශ්‍රී ලංකාව අද 2020 අංක 1 සමග සටනට 2020 අංක 1 එංගලන්ත කණ්ඩායම ඔවුන් සමග සටනට සූදානම්. ක්‍රීඩාව ගැන කිව්වම ජාත්‍යන්තර ඔලිම්පික් දිනය අද 1896 අවුරුද්ද තමයි නූතන ඔලිම්පික් කුලල ආරම්භ වෙන්නේ. පුරාණ ග්‍රීසියේ ඇතන්ස් නුවර ඔලිම්පික් කුලල පැවැත්වුණා. ඒක ග්‍රීක ශිෂ්ටාචාරය ගැන කියද්දි අපි කියවලා තියෙනවා. එහෙම තිබිලා ඒ ශිෂ්ටාචාරය වල්බිහුණාට පස්සේ බිඳුනට පස්සේ 1896 අවුරුද්දේ තමයි නූතන ඔලිම්පික් කුලල ආරම්භ වෙන්නේ. ඒකට මූලිකත්වය ගන්නේ ප්‍රංශයේ ෆියද කුබර්ටීන් කියන පුද්ගලයා සාමිවරයා ෆියද කුබර්ටීන් එතුමා 1894 අවුරුද්දේ ජුනි මාසේ 23 වෙනිදා අපි නැවත වතාවක් මේ විදිහට ඔලිම්පික් කුලල පවත්වමු කියලා සම්මේලනයක් පැවැත්වුවා. ඒ කියන්නේ අද වගේ දවසකනේ. ඒ නිසා තමයි අද දවස ඔලිම්පික් දිනයේ විදිහට ජාත්‍යන්තරයේ සමරන්නේ. අපි සූදානම් කාටුන් බලන්න. පංකජ රුවින්දගේ සරදම් පොකට් කාටුනේ තෝරගන්නවා ලංකාදීප පුවත්පතින්. උකස් කඩවල දිග පෝලින් ලුබන්. වැඩේ කියන්නේ සර් උකස් කරන්න තරම් බඩු තාම ගෙවල් වල තියෙන එකනේ. ඒක තමයි. අපිත් ඕක ඊයේ බැලුවා. උකස් කරන්න තරම් බඩු තාම ගෙවල් වල තියෙන එකනේ පුදුමේ. ඒ ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් පොකට් කාටුනය. ඊළඟට දාස අඳිනවා කාටුන එක බොරු කිව්වම මොකද වෙන්නේ? හා කියන්න බලන්න පුතාලා දූලා කියන්න බලන්න පිනෝකියෝ කියවලා තියෙනවානේ. බොරු කිව්වම නහය දික් වෙනවා. දාසට පේන විදියට ගොවීන්ට බොරු කියපු මහින්දානන්ද ඇමතුමාගේ නහය දික් වෙලා ඒ නහය අග්ගිස්සේ තියෙන්නේ කැරට් අලයක් කියලයි දාස කියන්නේ. ඇයි මේ කන්නට ඕන කරන පෝර තියෙනවා කිව්වනේ.
ඒ නිසා තමයි එහෙම කියන්නේ. හැබැයි මේ කන්නට ඕන කරන පෝර මහ පරිමාණ සමාගම් හංගල අර කිව්වාගේ 2018 2019 අවුරුදු වලටත් වඩා මේ අවුරුද්දේ පොහොර ගෙන්නලා තියෙනවා. එහෙනම් පොහොර කෝ? සුවාරිස් දාස හපුවලාන නිර්මාණය කරන ඊළඟ කාටුනය හලෝ ලංස මහත්තයා මං සුවාරිස් අදින් පස්සේ ඉන්ධන මිල අඩු වෙනවද? ටෙලිෆෝන් එකෙන් මේ කෝල් එකක් ගන්නවා සුවාරිස් ලංසා මහත්තයාට. ලංස මහත්තයා උත්තර දෙනවා ඇයි උඹ එහෙම අහන්නේ? අද බැසිල් සර් එනවලු නේද? ඒ දාස හපුවලානගේ සුවාරිස් කාටුනය. ඒකට දීපු උත්තරේ මොකක්ද කියලා දාසට පිළිලා නැහැ. ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත දිනමිනු පුවත්පතෙන් තෝරගන්නේ බලපම්බන් තෙල් මිලට විරුද්ධව එදා බයිසිකලේ මෙදා තිරික් කළේ. මොකේ ආවත් අන්තිමට අපිට දාන්නේ නක්කලේ තමයි සර්. තිරික්කලේ ආවත් බයිසිකලේ ආවත් කවුරු ආවත් කවදාවත් කොහොම ආවත් අන්තිමට දාන්නේ අපිට නක්කලේ කියලයි ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපතේදී අපිට පේන්නේ ඇත්ත. ගජමන් ඕන වනනවා ගිනිකසය එළඹී සිහියෙන් සිටින අය කොහොමටත් රැකේ නොබැලුවොත් දුර දිගක් නැවත නැවතත් දුකේ හිතු හිතූ දේගන්ට අතමිටත් නැති එකේ ඇහැකි හැම වෙලාවකම ගෙදර ඉමු මේ ටිකේ ඇහැකි හැම වෙලාවකම ගෙදර ඉමු මේ ටිකේ. හරිද? ඇහැකි හැම වෙලාවකම ගෙදර ඉමු මේ ටිකේ. හසන්ත විජේනායකගේ හුරේරා පොකට් කාටුනේ අරුණ පුවත්පතෙන් ලංකාවට කලාපයේ ඔත්තු බලන ඉන්දියාව ඩ්‍රෝන යාන ආයවලලු. පරිප්පු දාන්න තැනක් හොයනවද සර්? අපිට මතකයිනේ රජිත් ගාන්ධිගේ කාලේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ඉන්න කාලේ පරිප්පු දැම්ම කියලා අපි අහලා තියෙනවනේ. පරිප්පු දාන්න දැන් නැහැ ඩ්‍රෝන යාන ආයවල තියෙන්නේ. ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුනේ රජයට උදව් කරන්න හිතාගෙන රනිල්ලද පාර්ලිමේන්තු වෙනවලු. එහෙනම් බැඳුම් කරේට දෙයියන්ගෙම පිහිටයි. ඇයි ආණ්ඩුවට උදව් කරන්න නේනවා කියන්නේ? මේ අතරේ උදේ විමලසිරි කාටුන් එකකින් පෙන්නනවා තරාදියක දාලා බැලුවොත් සොබාදහමට වෙච්ච හානිය කැස්බෑවෝ මැරිලා ඩොල්ෆින්ලා මැරිලා ඒ හානියට තක්සේරු කරන්න තරාදිය අනිත් පැත්තට වන්දි කියන පැත්තට සල්ලි කොච්චර දැම්මත් මදි. වන්දිය කිසිසේත්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එම්.ඩී. වීරරත්නගේ මරිසපාල පොකට් කාටුනේ මව්බිම් පුවත්පතේ සුරාසල් වැසූ කාලේ ආණ්ඩුවට පාඩුව කෝටි 2000ක්ලු. ඒකනේ බොන විරුව නැත්තම් ආණ්ඩුව කොරයි. මෙච්චර කල් හිටියේ රණවිරුවෝ සුවවිරුවෝ රටවිරුවෝ එහෙම කියලානේ. ඕන් එම්.ඩී. වීරරත්න අලුත් වචනයක් ගේනවා. ඒ කියන්නේ බොන විරුවෝ. බොන විරුව නැත්තම් ආණ්ඩුව කොරයි. අනුරාධගේ ඕක්කයි තත්ත්වය ඒ තමයි අද අවසන් සටහන. UNPA මන්ත්‍රී වී පපාරඟ එන විට රනිල් අද සභයට දමා දඟ පාකර හරින්නට ලෙන්ගතු සෙනේ ගඟ මල් කුමරා බලන් ඇත ආසනේ ළඟ. මල් කුමර කියලා කිව්වේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාට ළඟ ඉන්නේ. එතුමනේ මල් කුමර කියලා සාමාන්‍යයෙන් කියන්නේ අනංගයට. ඒ කියන්නේ මොකක් හරි ප්‍රේම සම්බන්ධයක් අනාගතයේ ඇති වෙයිද? ඒක තමයි අනුරාධ නිකමට වගේ සැකපල කරන්නේ. අද 23 වෙනිදා ජුනි මාසේ 24 වෙනිදා ජුනි මාසේ මේ අවුරුද්දේ පොසොන් සඳ පායනවා. ශිෂ්ටාචාරයක් ආරම්භ වෙච්ච දවස. අර අපි අහලා තියෙනවානේ මේ බුදුන් දකින මල් පිපුණා මිහින්තලාවේ කියලා නන්දාමාලිය ගායනා කරනවානේ. බුදුන් දකින මල් පිපුණා මිහින්තලාවේ. බුදුන් දකින මල් මිහින්තලාවේ පිපුණා කියන වාක්‍ය දිගු කර බලන්න ලොකු තේරුමක් තියෙනවා. බුදුන් දකින මල් හෙටත් මිහින්තලාවේ පිපේවි. ඔබේ ගමේ පන්සලෙත් පිපේවි. හැබැයි ගෙදරටම වෙලා ඉන්න ස්වාධීන රූපවාහිනිය සවනක් රැස් සිතුල් පව්වේ සිට බුදු රැස් විහිදෙන හැටි ඔබට ගෙදරටම පෙන්눔 කරන්නට සූදානම්. ඒ අතරේ අර ගජමන් ඕන කිව්වා වගේම ඔය එළඹි සිටි සිහිය යෝනිසෝ මනසිකාරය ඒක හැම විටම තියාගන්න. එළඹි සිහියෙන් සිටින අය කොහොමටත් ඇකේ ඇහැකි හැම වෙලාවෙම ගෙදර ඉමු මේ ටිකේ. ඇහැකි හැම වෙලාවෙම ගෙදර ඉමු මේ ටිකේ. ඔබ නිරුපද්‍රිත වෙන්න. ඔබට ආයුබෝවන්.